සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මය පෞරක් වැනි බවත් ඒ ඕකාලී සංසාර සාගරයෙන් එතර වීමට විනා කර තබාගෙන යාමට නොවන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් නිවැරදිව උතුම් ආර්ය මාර්ගයේ ගමන් කොට සසර ගමන ජය ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා වැලිගම්පිටිය ජා ඇල පදිංචි තිලකා ජයමහා මහත්මිය ඇතුළු දූදරු පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ පරමාර්ථයත් අවසන උතුම් නිර්වාණ අවබෝධය ලබා සසර මඟ කෙරවල කරන්නත් අදහස් කරගෙන. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අදත් සාකච්ඡා කරන්නේ ධම්ම දායාද සූත්‍රයමයි. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන
මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 5ක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. ඒ සූත්‍රයේ ඇසුරු කරගෙනම සිදු කරන 6 වෙනි ධර්ම දේශනාව මේ පින්නතුන් දායකත්වයේ දරනු ලබනවා. 5 වෙනි දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ ශාසනයේ ධර්මයේ ආකාර දෙකයි. ඒ වගේම සිව්පසේ නැත්නම් ආමිෂයේ ආකාර දෙකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ධර්මයේ ආකාර දෙකයි කියලා කියනකොට පරියාය ධර්මය හා නිෂ්පරියාය ධර්මය. එතකොට මොකද්ද මේ පරියාය ධර්මය? මොකද්ද මේ නිෂ්පරියාය ධර්මය කියන එක අපි පහුගිය දේශනාවෙන් යම් ප්‍රමාණයක් විස්තර කළා. අපි ඒ කාරණාව නැවත සිහිපත් කරලා එතන ඉඳලා ඉදිරියට දේශනාව සිද්ධ කරගෙන යමු. මේ පරියාය ධර්මය පින්නතුනි අපි බොහෝ වෙලාවට නොඒක ආකාරයේ පින්කම් කරලා නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරනවා. එතන සඳහන් කළා නිවන් ප්‍රාර්ථනා කරලා කරන කුසල් එහෙමනම් දන් දෙනවා, සිල් ආරක්ෂා කරනවා, උපෝසත සිල් සමාදන් වෙනවා, බණ අහනවා, මල් පහන් සුවඳ දුම් ආදිය පූජා කරනවා, මේ ධ්‍යාන සමාපatti වලට සමවදිනවා, මේ ආදී දේවල් අපි සඳහන් කරනවා දස දාන වස්තුව, දස පුණ්‍ය ක්‍රියාව ජීවිතවල සම්පූර්ණ කරගන්න දේවල්. මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාව යම් කෙනෙක් අනුගමනය කරමින් කටයුතු කරනවා නම් නිවන් ලබන්න ආන් එකට කියනවා පරියාය ක්‍රමය කියලා. ක්‍රම වේදයකට අනුව නිවන හොයාගෙන යනවා. නැත්නම් අමෘතය හොයාගෙන යනවා. මෘත කියලා කියන්නේ මරණයට. අමෘත කියලා කියන්නේ මරණේ නැති තැනට. නිවන් අවබෝධ කළ උත්තමයොත් එක වතාවක් මැරෙනවා. රහතන් වහන්සේ මේ ජීවිතෙන් ඒ අති උතුම් තැනටපත් වෙලා එක වතාවක් පිරිනිවන් පානවා. හැබැයි ඒයින් පස්සේ අය කවදාවත් උන්වහන්සේට පිරිනිවන් පාන තත්වයක් ආයේ නැහැ. ඒ නිසා කියනවා අමෘත කියලා. එතකොට මෙන්න මේ සඳහන් කරපු දස දාන වස්තුව, දස පුණ්‍ය ක්‍රියාව ආදී සම්පූර්ණ කරගෙන මේ අනුපූර්ව වූ ප්‍රතිපදාවකට අනුව ඒ අමෘත මහා නිවන හොයාගෙන ප්‍රාර්ථනා කරගෙන යන්නත් කෙනෙකුට පුළුවන්. ඒකට කියන්නේ පරියාය ධර්මය කියලා. එතකොට නිෂ්පරියාය ධර්මය කියලා කියන්නේ මේ මුලින් සඳහන් කරපු මේ දස දාන වස්තු, දස පුණ්‍ය ක්‍රියා ඒ කිසි සම්පූර්ණ කිරීමක් නැහැ. කෙලින්ම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන තැනට යනවා. එතකොට එතන තියෙනවා ආකාර 9ක්. සෝවාන් මග, සෝවාන් ඵල. සකදාගාමි මග, සකදාගාමි ඵල. අනාගාමි මග, අනාගාමි ඵල සහ නිවන. යම් කෙනෙක් මෙන්න මේ ක්‍රමවලට අනුව නිවනට යනවා නම් නැත්නම් නවලෝකෝත්තර ධර්මයයි කියලා සඳහන් කළා. අනේ ඒකට කියනවා නිෂ්පරියාය ධර්මය කියලා. එතකොට නිෂ්පරියාය ධර්මය කියලා සඳහන් කළේ අර වාගේ අනුපූර්ව ප්‍රතිපදාවක් සම්පූර්ණ කිරීමක් නැහැ. කෙලින්ම මාර්ගඵල වලට ආවා. ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කරන ගමන්ම මගඵල ලැබුවා. ඒ ආදි වශයෙන් නිවන හොයාගෙනත් යනවා. තව කෙනෙක් නිවන ප්‍රාර්ථනා කරගෙන බොහෝ පින්කම් කරගෙනත් එනවා. එතකොට මේ නිෂ්පරියාය ධර්මයෙන් නවලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත් අය සංසාරේ ඕන තරම් එහෙම පින්කම් කරගෙන ආවා. මේ ජීවිතේ කෙලින්ම මාර්ගඵල සහිතව
නිවනට ගියා. අපි කියන්නේ 7 අවුරුදු වයසෙන් සෝවාන් වුණා. 7 අවුරුදු වයසෙම ඊළඟට සකදාගාමි මාර්ගයේ පසක් කරගත්තා. ඵලයට ආවා. මේ ආදි වශයෙන් ආපු අය. සමහර අය එක ධර්ම දේශනාවක් ඉවර වෙනකොට නිවන කරාම ගමන් කළා. කෙලින්ම නිවනට ගියා. නිෂ්පරියාය ධර්මයේ. ඊළඟට පින්නතුනි එහෙම ධර්මයේ ප්‍රභේද දෙකයි. ඊළඟට ආමිෂයේත් ප්‍රභේද දෙකක් තියෙනවා. මොනවද මේ ආමිෂ කියලා කියන්නේ? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. පින්නතුනි එතන කෙලින්ම ආමිෂය කියලා සඳහන් කළේ නිෂ්පරියාය ආමිෂය. ඒ තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. එතකොට පරියාය ආමිෂය කියලා සඳහන් කළේ සසර මට ආහාර පානවල අඩුවක් නොවේවා. ඒ ආහාරවලට සම්බන්ධ කිසිම දෙයක අඩුවක් නොවේවා. අපි දන් දීලා එහෙම ප්‍රාර්ථනා කරනවා. නිවන් දක්නා ජාති දක්වා උපෝපං කිසිම භවයක මට සාපිපාසාදී දුර්ගතියක් නම් නොවේවා. නිවන් දක්නා ජාති දක්වා උපදින කිසිම භවයක මට ඇඳුම් පැළඳුම් වල කිසිම අඩුවක් පාඩුවක් නොවේවා. රුව ලස්සන වල කිසිම අඩුවක් නොවේවා. අපි එහෙම ප්‍රාර්ථනා කරනවා. ඒකට ගෙවල් දොරවල් වල යාන වාහන වල අඩුවක් නොවේවා. ලෙඩ රෝග කම්කටොළු ඇති නොවේවා. බෙහෙත් ಜಾති පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. යම් සසර හේතුවක් නිසා අසනීප කරදර වලට භාජනය වුණත් බෙහෙත් හේත් වල අඩුවක් නොවේවා. දරුණු පීඩාවල් වලට මුහුණ පාන්න අවස්ථාව නොලැබේවා. රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධය වහවහ වැටහේවා. මේ වගේ ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එතකොට එහෙම සිව්පසය ප්‍රාර්ථනා කරලා පින් කරන්න පුළුවන්. ඒකට කියනවා පරියාය ආමිෂය. කෙලින්ම සිව්පසය ලබනවා නම් ඒකට කියනවා නිෂ්පරියාය ආමිෂය කියලා. එතකොට ධර්මයේ ප්‍රභේද දෙකයි ආමිෂයේත් ප්‍රභේද දෙකයි කියලා මෙතන සඳහන් කළා. ඊළඟට පින්නතුනි සසර අපි ප්‍රාර්ථනාවක් එකතු කරගත යුතුමයි පින් කරනකොට. සසන ප්‍රාර්ථනා නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නැහැ. ප්‍රාර්ථනාවක් අවශ්‍යමයි. බුදුරජාණන් වහන්සේ ඒක මනවින් තහවුරු කරලා දේශනා කරලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේමයි සංකාර උප්පත්ති කියන සූත්‍ර දේශනාවේ. මේ ප්‍රාර්ථනාවක් කොහොම ගොනු කළ යුතුද? ප්‍රාර්ථනා කළ යුත්තේ ඇයි? ප්‍රාර්ථනාව කොච්චර වටිනවද කියන එක මේ සූත්‍රයට අනුව සාකච්ඡා කරන්න පුළුවන්. මොන සූත්‍රයේද? සංකාර උප්පත්ති කියන සූත්‍ර දේශනාවට අනුව. පින්නතුනි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ක්‍රම දෙකම ඉපදුනේ බුදුරජාණන් වහන්සේගේ හිත තුළ. පරියාය ක්‍රමයයි නිෂ්පරියාය ක්‍රමයයි. දෙකම භාග්‍යවතුන් වහන්සේගේම හිත තුළ තමයි ඉපදුනේ. අන්න ඒක නිසා තමයි මේ කාරණාවට බුද්ධ ධර්මය කියලා කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩල තුළ ඉපදිච්ච නිසා අපි ඒ ධර්මයට කියනවා බුද්ධ ධර්මය කියලා. සරියුත් මහරහතන් වහන්සේගේ හිතේ තනියම ධර්මය උපදින්නේ නැහැ කියලා සඳහන් කළා. එයි මෙතෙන්ට සරියුත් මහරහතන් වහන්සේම ගත්තේ මේ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය. ධර්ම සේනාධිපති. භාණ්ඩාගාරික කියන්නේ ආනන්ද හාමුදුරුවන්ටනේ. ධර්ම සේනාධිපති. සෝවාන් වෙන්න කලින් නැත්නම් මගඵල ලබන්න කලින් උන්වහන්සේට කොච්චර ප්‍රඥාවක් තිබුණද? මාර්ගඵල වලට එන්න කලින් අපිට තේරෙන්නේ නැහැ ඒක කොහොමවත්. සඳහන් කරනවා මහා කල්පයක් පුරාවට එක දිගටම පායන්නේ නැතුවම වහිනවා. මහා කල්පේම වහිනවා. හිතන්නකෝ අවුරුද්දක් එක දිගටම වහිනවා කිව්වොත් කියලා.
අවුරුද්දක් එක දිගටම රෑදවල් දෙකේම පායන් නැතුවම වැස්සොත් ඒ වැස්ස පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුද්ද අවසානයේ වැස්ස ඉවර වෙන කාලේ එනකොට ඒ වැස්සෙන් මහ පොළොවට වැක්කිරිච්ච වැහි බින්දු ගාන කොච්චරද කියලා කියන්න පුළුවන් හැකියාව සරියුත් මහ රහතන් වහන්සේට තියෙනවා. ඒ මාර්ගඵල ලබන්න කලින්මයි රහත් වෙන්න කලින්මයි. නමුත් මෙතන කතා කරන්නේ අවුරුද්දක කතාවක් නෙමෙයි මම ඔක තේරුම් ගන්නයි අවුරුද්දට කිව්වේ. නමුත් ධර්මයේ සඳහන් කරන්නේ මහා කල්පයක් පුරාව වැක්කිරෙන මහ වරුසාවක වැහි බින්දු කොච්චර වැටුණද කියලා ඇහුවොත් අය හිතන්නේ නැහැ. අහලා ඉවර වෙනකොට උත්තරේ දීලා ඉවරයි. ඒ තරම් මහ පුදුම ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව ගැන අපිට පින්නතුනි කවදාවත් තේරෙන්නේ නැහැ. ආන් එහෙම මහා ප්‍රඥාවක් තිබිච්ච මේ මහ උත්තමයා. රාගයේ ඇලීමක් කොහොමවත් තිබුණේ නැහැ. පංචකාමයේ ඇලීමක් නම් ඇත්තෙම නැහැ. රාගයේ ඇලීමක් ඇත්තෙම නැහැ කියලා කියහම සරියුත් මහරහතන් වහන්සේ හඳුන්වුවේ තවත් විශේෂ නමක් තමයි දැන් අපි බ්‍රහ්මචාරී කියන වචනේ ඕන තරම් අහලා තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ හැඳින්වුවේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. ඇයි මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ? මේ ජීවිතේ විතරක් නෙමෙයි පෙර ආත්ම 500ක්ම මේ ජීවිතයට කලින් ආත්මෙ ඉඳලා එක දිගට ආත්ම 500ක්ම ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ආත්ම 500ම බ්‍රහ්මචාරී. එතකොට මේ අපි දන්න සාමාන්‍ය බ්‍රහ්මචාරී නෙමෙයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා මම සඳහන් කළානේ. ආන් ඒ නිසා පැහැදිලි කළා මේ ආත්ම 500ම යටත් පිරිසෙන් රාගසිත උපදවාගෙන තමන්ගේ ශරීර අවයව තමන්ගේ අතින්වත් ස්පර්ශ කරලා නැහැ කියලා. ආත්ම 500ක්. එතකොට ඒක කොයි තරම් උසස් තත්ත්වයක්ද? මොන තරම් පාලනයක්ද? කොයි තරම් හැකියාවක්ද? කොයි ආකාරයේ සංයමයක්ද කියන එක අපිට තේරෙන්නේවත් නැහැ. එහෙනම් පෙර ආත්ම 500ක් මේසේ වෙච්ච මහෝත්තමයන් වහන්සේගේ මෙදා ජීවිතය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙමත් නැහැ. එතකොට සුළුපටු ධනයක් තිබිච්ච කෙනෙක්ද? රන් කහවණු කෝටි 80000ක් ධනෙ. කෝටි 80000ක් කියලා කියහම කෝටි 80 40 කෝටියක් 80 කෝටියක් ධනෙ තිබ්බ කියලා සිටුවරු ගැනනේ අපි කතා කරන්නේ. 40 කෝටියක් ධනෙ තියෙනවා නම් සාමාන්‍ය සිටුවරයෙක්. 80 කෝටියක් ධනෙ තියෙනවා නම් මහ සිටුවරයෙක්. එතකොට සාරිපුත්තයන් වහන්සේ මහ සිටුවරයෙක් 80 කෝටියක් ධනෙ. දැන් මේ 80 කෝටියක් ධනෙ කියලා කිව්වහම පින්නතනේ අපිට ඉතින් කෝටි 80ක් වෙන්න ඇති කියලා. මොන කෝටි 80ක්ද? මෙතන තියෙන රන් කහවණු කෝටි 80ක්. එතකොට මේ එක රන් කහවණුවක් සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ දල වශයෙන් කොච්චරක් කියලාද? එක කහවණුවක් වර්තමානයේ නම් පවුම් 5ක් කියලා. එහෙම සැලකුවොත් පවුම් 5 වුණා කෝටි 80ක්. අද පවුමක් ලක්ෂයකට ආසන්න වෙනකොට එතකොට එක කහවණුවක් අද සාමාන්‍ය ලක්ෂ 4.5ක් ලක්ෂ 5ක් විතර වටිනවා. අද හැටියට. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. නමුත් ඒ වාගේ මහ කෝටිපතියෙක් කහවණු කෝටි 80ක් පෙන්නලත් ගිහි ගෙදර නවත්ත ගන්න බැරි වුණා. ඒ තරම්ම අත්හැරීමේ ප්‍රතිපදාව තිබුණා. එතකොට අත්‍යන්ත බ්‍රහ්මචාරී මේ තරම් මහ ධනස්කන්ධයක් අත්හැරිය මාර්ගඵල ලබන්න කලින්ම අර තරම් මහා ප්‍රඥාවන්තයි. නමුත් සඳහන් කරන්න මේ කරුණු ටික පැහැදිලි කළේ ඒ මහා ප්‍රඥාවන්තයාගේ හිතේවත් තනියම මාර්ගඵල ඉපදුන්නේ. මේ තරම් අත්තරලා හිටියත් අච්චර ප්‍රඥාවක් තිබ්බනම් සෝවාන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න තිබුණේ නැද්ද? ආන් ඒකයි සඳහන් කළේ
මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගණන කියන්න තරම් ප්‍රඥාවක් තිබුණත් සෝවාන් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එතකොට මේ ශාසනයේ මේ මග ඵල කියන එක සාමාන්‍ය තත්ත්වයක් නේ. එහෙනම් සෝවාන් වෙන හැටි කාගෙන්ද ඉගෙන ගත්තේ? අස්සජී මහරහතන් වහන්සේ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ. ඔය පද දෙක කියලා ඉවර වෙනකොට මේ මහා ප්‍රඥාවන්තයා දහසක් නයින් ප්‍රතිමන්විත අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයට ආවා. නමුත් මේක තනියම අවබෝධ කරන්න බැරි වුණා. අන්න ඒකයි සඳහන් කළේ සරියුත් මහරහතන් වහන්සේගේ හිතේවත් මේ ධර්ම රත්නය උපදින්නේ නැහැ කියලා. එහෙනම් ධර්මය උපදින්නෙම බුදුරජාණන් වහන්සේගේ හිතේ විතරයි. භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී හද මණ්ඩලයේ විතරක්ම ඉපදිච්ච නිසා මේ ධර්මයේ කොහාටවත් කලවම් නැහැ. අති සුපිරිසිදු වූ ධර්මස්කන්ධය ඒක නිසා මේකට කියනවා බුද්ධ ධර්මය කියලා. එහි අයිතිය කාටද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට විතරමයි. ධර්ම සේනාධිපතින් වහන්සේටවත් මේ ධර්ම රත්නයේ අයිතිය නම් දීලා නැහැ. ඒ තරම්ම නිවැරදිව මේ ධර්මයේ ඉදිරියට පවත්වන්න ඕන නිසා. ආන්ගේ හින්දා පින්නතුනි සඳහන් කළා සංසාරේ ප්‍රාර්ථනා කරලා දන් දුන්නොත් පන්සිල් උපෝසත සිල් ගත්තොත් බ්‍රහ්ම ලෝකේ උපදින්න හිතාගෙන ධ්‍යාන අභිඥා වැඩුවොත් ඒකට කියන්නේ පරියායාමිසයයි කියලා. එහෙනම් මේ පරියාය ක්‍රමයක් නිෂ්පරියාය ක්‍රමයක් දෙකම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේමයි. මේ දෙකෙන්ම සංසාරේ කෙරවල හොයාගෙන යන්න පුළුවන්. නමුත් පින්නතුනි සඳහන් කළා මේ කරන කුසල් නිසා නැවත සිව්පසේ වගේම දෙව් මිනිස් සම්පතුත් අපිට ලැබෙනවා. සිව්පසයත් ලැබෙනවා. දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල ඉපදින්න අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මෙතන සඳහන් කරනවා මේ සසර දික් වෙලා යන ක්‍රමයක් ගැන. සංසාරේ දික් කරන කුසල්. මොනවාද සංසාරේ දික් කරන කුසල් කියලා කියන්නේ? ඒක තමයි මේ පරියාය කුසලයේ. මේ පින කරාම දිව්‍ය ලෝකයක ගිහිල්ලා ඉපදිනවා. අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්කම් කරපු ආනුභාවයෙන් මට දිව්‍ය මානුෂික සැප සම්පත් අඩු නොවේවා. කෙලවර අති උතුම් අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ වේවා. ඒ කියන්නේ දෙව්ලොව සැප විඳලා මනුලොව සැප විඳලා කෙලවර තමයි අපි නිර්වාණ සම්පත් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. සසර දික් කරන කුසල් කියලා ඒවට සඳහන් කළා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ හද මඩලෙමයි මේ ධර්මයේ ඉපදුනේ කියලා අපි සඳහන් කළානේ. ආන් එතනක් තියෙනවා මේ බුදු ගුණ වල තියෙන අති විශිෂ්ට අනන්ත බව. ඒ කොහොමද සඳහන් කළා අපට ලැබෙන නිෂ්පර්යාය හා පර්යාය ධර්මයත් එහෙම නැත්තම් කෙලින්ම මාර්ගඵල කෙරවල නිවනත් එහෙමත් නැත්තම් දන් දීලා සිල් රැකලා ක්‍රමානුකූලව නිවනට යන ක්‍රමයකුත් ආදී වශයෙන් ක්‍රම ගණනාවක් ක්‍රම 4ක් පැහැදිලි කළා. පර්යාය ධර්මයයි නිෂ්පර්යාය ධර්මයයි. පර්යාය ආමිෂයයි නිෂ්පර්යාය ආමිෂයයි. මෙහෙම ක්‍රම කීපයක් අපි සාකච්ඡා කළා. අන්න ඒ ක්‍රම දෙකේම මේ මාර්ගඵල නිවන් භාවනා කරලා උපදවන යම් මාර්ගඵලයක් තියෙනවා නම් ඒ සියලු ධර්මයන් බුදුරජාණන් වහන්සේ සතුයි කියලා කියන්නේ. ඒක තව ටිකක් අපි පැහැදිලි කරුවොත් අපි කෙලින්ම මාර්ගඵල වලට ගමන් කරනවා. ඒකට කිව්වා නිෂ්පර්යාය ධර්මය කියලා. එහෙම නැත්නම් පින් කරගෙන ඇවිල්ලා නිවන් කරා ගමන් කරනවා මාර්ගඵල ලබනවා. ඒකට කිව්වා පර්යාය ධර්මය කියලා. මේ පර්යාය ධර්මයයි නිෂ්පර්යාය ක්‍රමයයි දෙකම ඉපදුනේ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩලි කියලා සඳහන් කළා. අන්න ඒක නිසා මේ
භාවනා කරලා උපදවන මාර්ගඵලයත් කාටද අයිති? බුදුරජාණන් වහන්සේට. අපි ලබන දෙව් මිනිස් සැපේ අයිතිය තියෙන්නේ භාවනා කරලා උපදවන මාර්ගඵලයේ අයිතිය තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. එතකොට අපි භාවනා කරලා නම් මාර්ගඵල ලැබුවේ කොහොමද? ඒකේ බුදුරජාණන් වහන්සේට අයිතියක් තියෙන්නේ. භාවනා කරන හැටි අපි දැනගෙන හිටියෙත් නැහැ. භාවනාව කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන හිටියෙත් නැහැ. අපි සම්පූර්ණ කරන මේ සියලුම විදර්ශනා භාවනා ක්‍රම කවුද අපට කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මේ ක්‍රමය කියලා දුන්නේ නැත්නම් මේ ලෝකේ කවුරුවත් ඒ ක්‍රමය දන්නේ නැහැ. සමත භාවනාව බුදුවරු ලෝකේ පහළ වෙන්න කලින් ඉඳලම තිබුණ භාවනා ක්‍රමයක්. ඒකයි අහසින් යන අභිඥාලාභී තවුසෝ ඒ කාලෙත් හිටියේ සමත ක්‍රමයෙන් භාවනා කරලා. නමුත් විදර්ශනාව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලේ බුදු කෙනෙකුටම ආවේනික වෙච්ච බුදු කෙනෙක්ම ලෝකයට මතු කරලා පැහැදිලි කරලා දෙන අති සුවිශේෂී වූ භාවනා ක්‍රමයයි. බුද්ධ ශාසනයගේ අභාවයත් එක්ක මේ විදර්ශනාවත් අභාවයට යනවා. නැවත බුද්ධ ශාසනයගේ ඉපදීමත් එක්ක ආපහු විදර්ශනාව ලෝකේ උපදිනවා. කවුද උපද්දවල දෙන්නේ? බුදුරජාණන් වහන්සේ විසින්. උන්වහන්සේ උපද්දවල දුන්න විදර්ශනාව මගින් තමයි අපි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵලයන්ගෙන් උතුම් නිවන කරා ගමන් කළේ. ආන් ඒ මග අපට කියලා දුන්න නිසා ඒකේ අයිතිය තියෙන කාටද? බුදුරජාණන් වහන්සේට. මේ ලෝකෙට අපි ඉපදිලා හැදිලා වැඩිලා ලොකු මහත් වෙලා කායික ශක්තිය වඩා වර්ධනය කරගෙන බොහෝ පින්කම් කටයුතු කරනවා. බණ භාවනා කටයුතු කරනවා. සමාජ සුබ සාධන කටයුතු කරනවා. ඒ ඔක්කොම කරන්නේ අපි. නමුත් ඒ සියල්ලගේම අයිතියක් තව කාටවත් තියෙනවද? එහි අයිතියක් අම්මා තාත්තටත් තියෙන්න ඕනේ. මොකද මේ ඔක්කොම කරන්න අපට ජීවිතේ උපද්දවලා දුන්නේ අම්මා සහ තාත්තා. එහෙනම් අපිට උතුම් නිවන හොයාගෙන යන මග මුලින්ම උපද්දවලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒ නිසා සඳහන් කළා මාර්ගඵල නිවන් භාවනා කරලා උපදවන යම් මාර්ගයක් ඵලයක් තියෙනවා නම් ඒ සියලු ධර්මයන් භාග්‍යතුන් වහන්සේ සතුයි කියලා. එතකොට මේ ධම්මදායාද සූත්‍රයෙන් කතා කරන්නේ ශාස්ත්‍රූ දායාදය. බුදුරජාණන් වහන්සේගේ දායාදය. දරුවෙක් විවාහ කරලා දෙනකොටත් මව්පියෝ දායාද දෙනවා. එහෙනම් මේ සංසාරයෙන් එතර යන්න අපිට බුදුරජාණන් වහන්සේ දුන්න දායාදේ තමයි මේ මාර්ගඵල නිවන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දායාදේ. ආන්ගේ නිසා මේක භාග්‍යතුන් වහන්සේ සතුයි. අපි ඉපදෙව්වට අයිතිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි කියලා සඳහන් කරනවා. උපදව ගත්තේ අපි අයිතිය භාග්‍යතුන් වහන්සේගේ. අන්න ඒ නිසා ඒ කොහොමද කියන කාරණාව මෙන්න මෙහෙම විස්තර කරනවා. අපි දැන් ටිකක් සාකච්ඡා කළා. තවත් විස්තර කරනවා මේ විදිහට සෝහි බ්‍රාහ්මණ භගවා. බ්‍රාහ්මණය ඒ භාග්‍යතුන් වහන්සේ. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. ඒ භාග්‍යතුන් වහන්සේ ඉපදුනේ නැති මාර්ගය උපද්දවල දෙනවා. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. ඒ භාග්‍යතුන් වහන්සේ ඉපදුනේ නැති මග උපද්දවල දෙනවා. පින්නතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ කාශ්‍යප බුද්ධ ශාසනය නැති වෙලා ගියා. අතුරුදහන් වෙලා ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේත් සෝවාන් ආර්යයන් වහන්සේලා හිටියා. සකදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් වහන්සේලා හිටියා. පස්සේ කාලේ ධර්මයේ අතුරුදහන් වෙලා ශාසනය ඉවර වෙලා ගියා. ශාසනය ඉවර වුණාට පස්සේ ඒ මාර්ගඵලලාභීන් කවුරුවත් බිහි වුණේ නැහැ.
නමුත් ඒ බිහිවෙන ක්‍රමය ලෝකෙන් අතුරුදහන් වුණාද? ක්‍රමය අතුරුදහන් වුණේ නැහැ. ක්‍රමය දන්න අය නැතුව ගියා. ඒකයි වෙන්නේ, ක්‍රමය දන්න අය නැතුව යනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ මාර්ගය එලි කරලා පෙන්නවා. අතුරුදහන් වෙලා තිබිච්ච, වැහිලා තිබිච්ච මාර්ගය එලි කරලා පෙන්නවා. ශාසන අන්තර්දානයෙන් පසුව ඒ මග නැවත නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චහම නැති වෙලා වැහිලා ගියපු මග ආපහු එලි පෙහෙලි කරලා පෙන්නනවා. නැවත දැන් අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ කාලෙට ඒ මග අපට එලි කරලා පෙන්නලා තියෙන්නේ. පැහැදිලි කරලා අපට ඒ මග උපදවලා දුන්නා. ඒකට කියනවා අසංජාතස්ස මග්ගස්ස සංජාතු. තම නොදත් මාර්ගය ඇති කරවනවා. බුදුරජාණන් වහන්සේ නමක් නොදන්නා මග ඇති කරවලා දෙනවා, උපද්දවල දෙනවා. මුලින් සඳහන් කළා ඉපදුනේ නැති මාර්ගයේ උපද්දවල දෙනවා. ඊළඟට සඳහන් කරනවා නොගත් මාර්ගය ඇති කරනවා. ඒ බුදුරජාණන් වහන්සේලගේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේලාට විතරයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. අනක්කාතස්ස මග්ගස්ස අක්කාතා. ප්‍රකාශ නොකරන ලද මාර්ගය ප්‍රකාශ කරනවා. ඊළඟට සඳහන් කළා මග්ගඤ්ඤු. බුදුරජාණන් වහන්සේ කියන නම මග්ගඤ්ඤු. මාර්ගය හොඳට දන්නවා. මග්ග විදු. මාර්ගය ගැන සියලුම දේ දන්නවා. මාර්ගය හොඳට දන්නවා. මාර්ගය ගැන සියලුම දේ දන්නවා. මග්ග කෝවිදු. මාර්ගය ගැන සියලුම අංගයන් පිළිබඳව දක්ෂතාවයක් තියෙනවා. සියලු ආකාරයන් පිළිබඳව දක්ෂතාවයක් තියෙනවා. ඒකට කියනවා මග්ග කෝවිදු කියලා. එතකොට මෙතන මග්ග විදු, මාර්ගයේ සියලුම දේ දන්නවා. එහෙම කියහම අපි කියමු අපි මෙහි ඉඳලා අනුරාධපුරයට යනවා. කොළඹින් අනුරාධපුරය යනවා. කොළඹින් පටන් ගත්තාම අනුරාධපුරයට යන පාරේ පල්ලම් කීයක් හම්බ වෙනවද? කඳු කීයක් හම්බ වෙනවද? පාර දෙපැත්තේ වෙල් කීයක් හම්බ වෙනවද? වැව් කීයක් හම්බ වෙනවද? පාලම් කීයක් හම්බ වෙනවද? බෝක්කු කීයක් හම්බ වෙනවද? රේල් පාරවල් කීයක් හරහට මාරු වෙනවද? මෙහි ඉඳලා අනුරාධපුරයට යනකම් ආන් ඒ සියලුම දේවල්, පාර දෙපැත්තේ මෙච්චර කඩ තියෙනවා, පාර දෙපැත්තේ මෙච්චර වෙලෙන්දෝ ඉන්නවා, පාර දෙපැත්තේ මේ විදිහට පිහිටීම් තියෙනවා, මේ සියල්ලම දන්නවනම් ආන් ඒකට කියනවා මග්ග කෝවිදු කියලා. මාර්ගය පිළිබඳව සියලුම අංග දන්නවා. අපිත් දන්නවා කොළඹින් පටන් ගත්තාම අනුරාධපුරය යන්නේ. නමුත් ජීවිත කාලෙවත් අපි දන්නේ නැන්නේ අනුරාධපුරයට යනකොට වෙල් කීයක් පහු වෙනවද කියලා. අනුරාධපුරය යනකොට කඩ කීයක් පහු වෙනවද කියලා. එහෙනම් මාර්ගය පිළිබඳව මනාව දන්නවා කියලා කියන්නේ ඒකයි. එහෙනම් මේ නිවනට යන මග කොහෙවත් අඩුවක් නැතුව මග මනාවම දන්නවා. කවුද? බුදුරජාණන් වහන්සේ. අන්න ඒක හින්දා භාග්‍යතුන් වහන්සේ කියනවා මග්ග කෝවිදු කියලා. එතකොට මේ හැම වචනයකම තියෙන වෙනස් තේරුමක්. මග්ගඤ්ඤු, මාර්ගය දන්නවා කියන එකෙන් ඒක කියවෙන්නේ කොහොමද කියන කාරණාව සඳහන් කළා. මේ මාර්ගය දන්නවා මග්ගඤ්ඤු කියන එකෙන් අර සියලුම කරුණු කියුන්නේ නැහැ. නමුත් මග්ග කෝවිදු කියහම ඒ සියලුම කරුණු ගැන කියවෙනවා. ඒ නිසා සඳහන් කළා එක පාරේ බොහෝ වාර්ගයක් සමහර කෙනෙක් ගිහිල්ලා තියෙනවා. එකම පාරේ බොහෝ වාරයක් ගිහිල්ලා තියෙනවා. ආන් ඒ නිසා ඒ පාර පිළිබඳව හරි දක්ෂ බවක් ඒ පුජ්‍යලයට තියෙනවා. එක පාරේ බොහෝ වාරයක් ගිහින් තියෙන නිසා ඒ මග ගැන බොහොම දක්ෂයි. පින්නතුනි සඳහන් කළා ආන්ගේ සියලුම සුදුසුකම් යම් කෙනෙකුට තියෙනවා නම් ඒ වෙන කෙනෙක් නෙමෙයි, ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරමයි කියලා.
ඒ භාග්‍යතුන් වහන්සේ ගමන් කළ මාර්ගයට අනුව මේ කාලේ ශ්‍රාවකයෝ ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ ගමන් කරපු මාර්ගයට අනුව මේ කාලේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ගමන් කරනවා. කවුද ඒ ශ්‍රාවකයෝ කියලා කිව්වේ? මෙතන භික්ෂූන් වහන්සේලා ගැන විශේෂයෙන් සඳහන් කරනවා. නමුත් ශ්‍රාවකයෝ සිව්වනක් පිරිසක්ම ඉන්නවා. ඊළඟට සඳහන් කළා මේ ශ්‍රාවකයට එහෙම ගමන් කරන්න සියලු දේ සම්පාදනය කරලා දෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ ගමන් කරපු මාර්ගයේ ශ්‍රාවකයෝ ගමන් කරනවා. ඒ ශ්‍රාවකයන්ට ඒ මාර්ගයේ ගමන් කරන්න සියලු දේ සම්පාදනය කරලා දෙන්නේ ඇයි කියන කාරණාව අහලා සඳහන් කරනවා මේ රතන සූත්‍රයේ තියෙන කාරණා ටිකක්. ඇයි ඒ මාර්ගය සකස් කරලා දෙන්නේ? රතන සූත්‍රයේ තියෙනවා වරෝ වරඤ්ඤු වරදෝ වරහරු. එහෙම ගාථාවක් අපි කියනවා. එහෙනම් වරෝ මොකද්ද මේ වරෝ කියලා කියන්නේ? මෙතන වරෝ කියලා කියන්නේ නිවන. වරෝ වරඤ්ඤු වරදෝ වරහරු. එතකොට වරෝ කියන්නේ නිවනට. වරඤ්ඤු කියලා කීවේ නිවන දන්නවා. වරඤ්ඤු වරෝ නිවන, වරඤ්ඤු නිවන දන්නවා. වරදෝ කියලා කීවේ නිවනට යන ඒ මාර්ගය අපට පෙන්නලා දෙනවා. වරෝ වරඤ්ඤු වරදෝ නිවනට යන පාර අපිට පෙන්නලා දෙනවා. ඊළඟට වරහරු නිවන් මාර්ගය තමා ඉදිරියේ එළනවා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මොන තරම් ශ්‍රද්ධාවක් ඇති වෙනවද මේ කරුණ වැටහෙනකොට. වරෝ කීවා නිවනට, වරඤ්ඤු කියලා කිව්වා නිවන දන්නවා, වරදෝ කිව්වා නිවනට යන මාර්ගය අපට පෙන්නලා දෙනවා, වරහරු කිව්වා ඒ නිවනට යන පාර අපි ඉදිරියේ එළනවා. මොකද දැන් නිවනට යන පාර අතුරුදහන් වෙලා තිබ්බේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ. දැන් නැවත ඒ මාර්ගය මතු කරලා අපි ඉදිරියේ නිවනට යන මාර්ගය එළනවා. මෙන්න මේ පාරේ යන්න. ඔය පාරේ යන්න එපා, මේක යන්න කියනවා වගේ පාර එළනවා. නිවනට යන මඟ එළනවා. කාට නිවනට යන්නද? අපට නිවනට යන්න. භාග්‍යතුන් වහන්සේ විසින් ඒ එලාපු පාර දිගේ යමෙක් ගමන් කරනවන ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ හැබෑම ශ්‍රාවකයා. ඊළඟට සඳහන් කළා නිවනට යන මඟ තමන් ඉදිරියේ එළනවා. එහෙම සඳහන් කරාම තමන් ඉන්න තැන ඉඳලා නිවනට යන තනි කෙලින් පාර. තමන් ඉදිරියේ ඉඳලා නිවනට යන තනි කෙලින් පාර පෙන්නනවා. කෙලින්ම නිවනට යන්න මෙන්න මේ විදිහට කියලා කෙලින් පාර පෙන්නනවා. පින්නතුනි අපි උදාහරණයක් සාකච්ඡා කළොත් අපි ඉන්න තැන ඉඳලා අපි අනුරාධපුරේ රුවන්වැලි සෑය ගාවට යනවා. දැන් එතකොට අපි ඉන්න තැන ඉඳලා හරියටම රුවන්වැලි සෑය ගාවට යනකම් පාර. දැන් අපි හැමෝම එක තැන නෙමෙයිනේ. සමහරු ඉන්නේ උතුරු පැත්තේ. සමහරු ඉන්නේ දකුණු පැත්තේ. සමහරු ඉන්නේ බටහිර පැත්තේ. අපි එක එක පැතිවල ඉන්නේ. නමුත් ඉන්න තැන ඉඳලා කෙලින්ම මහසෑය ගාවට යන්න පාර පෙන්නනවා. ආන් එහෙම සඳහන් කළොත් කෙලින් තනි මාර්ගයක් පෙන්වුවොත් කොහොමද මිනිස්සු ගණනට පාර වැඩි වෙනවා. අපිගේ මිනිස්සු ලක්ෂයක් ඉන්නවා. මේ ලක්ෂෙම යන්නේ රුවන්වැලි සෑය ගාවට. මේ ලක්ෂෙම එක තැනක හිටියත් තමන් ඉන්න තැන ඉඳලා කෙලින්ම මහසෑයට පාරක් පෙන්වන්න පුළුවන් එක්කෙනාටනේ. මොකද මෙයාගේ ඉස්සරහින් අනික් කෙනා ඉන්නව නෙමෙයිනේ. එහෙනම් හැමෝම ඉන්නේ ටිකක් හරි එහා මෙහා වෙලා. එතකොට මේ දිසා වලින් වටේටම ඉන්නකොට හැමෝටම කෙලින්ම පාරක් පෙන්වන්න ඕනේ මහසෑය ගාවට. එතකොට පාරවල් කීයක් පෙන්වන්න ඕනේද? ලක්ෂයකට පාරවල් ලක්ෂයක් පෙන්වන්න ඕනේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ එකිනෙකට වෙනස් චරිත 84000කට මාර්ගය වෙනම පෙන්නනවා කියලා සඳහන් කරනවා. විවිධ චරිතනේ තියෙන මිනිස්සු ගාව.
එනම් එකිනෙකට වෙනස් චරිත 84,000කට කෙලින්ම පාර පෙන්නනවලු නිවනට. ඒක භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන අති සුවිශේෂී හැකියාවක්. වරහරෝ කියලා කිව්වේ නිසා කෙලින්ම පාර පෙන්නනවා. මගේ පෞද්ගලික පාර මට පෙන්නනවා කියන එකයි මේ කියන්නේ. මම නිවන ගාවට යන හැටියට මේ පින්නතුන්ට යන්නත් බෑ. මේ පින්නතුන් මෙතන ඉන්න 10-12 දෙනා ඒ ඔක්කොටම එකම පාරේ යන්න බෑ. එක එක්කෙනාගේ කුසලයේ වැඩිලා තියෙන හැටි වෙනස්. එක එක්කෙනාගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය වෙනස්. එක එක්කෙනාගේ මාර්ගයේ දකින්න හැටි වෙනස්. එහෙනම් 10 දෙනෙක් ඉන්නවා නම් 10 දිනාට මාර්ග 10ක් පෙන්වන්න ඕනේ. දෙන්නෙක් එකපාරේ යන්න ඒ තරම් සුදුසුකම් නැහැ. අන්න ඒ නිසයි මෙතන සඳහන් කළේ හැම කෙනාටම වෙන වෙනම පාරක් පෙන්වනවා කියලා. තමන්ගේ උසස් පහත් භවයේ ප්‍රමාණයට අනුව පාර පෙන්වනවා. ඉහළට ගිය කෙනාටත් පහළම ඉන්න කෙනාටත් තමන් ඉන්නේ කොතනද එතන ඉඳලා නිවනට යන මඟ පෙන්වනවා. සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයන් වහන්සේට ඔතන ඉඳලා නිවනට කොහොමද යන්නේ? තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට ඔතන ඉඳලා නිවනට යන්නේ කොහොමද? තාම තිසරණයටවත් ඇවිල්ලා නැති පෘතජ්ජන සීලවන්තයාට දුස්සීලයාටත් පාර පෙන්නනවා. ඔය ඉන්න තැන ඉඳලා නිවනට යන්නේ කොහොමද? යා කොච්චර දේවල් සම්පූර්ණ කරගෙන ආව යුතුද? ආන් එකයි කිව්වේ ඉහළම තැන ඉන්න කෙනාටත් පහළම තැන ඉන්න කෙනාටත් මේ නිවනට යන තැන හරියටම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. කෙලින්ම පාර පෙන්නනවා. ආන් එකිනෙකට වෙනස් චරිත 84,000කට නිවනට යන මඟ පෙන්වන්න භාග්‍යතුන් වහන්සේට තිබුණ විශිෂ්ට හැකියාව නිසා අපි වරහරෝ කියලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. මේ රතන සූත්‍රයේ තිබිච්ච කාරණා කීපයක් පැහැදිලි කළේ. ඔය සූත්‍රයේ තියෙන හැම ගාතාවක්ම මෙහෙම අධ්‍යයනය කරගත්තොත් කොයිතරම් ශ්‍රද්ධාවක් උපදීද? මේ සූත්‍රය මොනතරම් විශිෂ්ටද? මේ සූත්‍රය මේ තරම් විශිෂ්ට බවක් පෙන්වනවා නම් බුද්ධ ධර්මයේ කොයිතරම් ශ්‍රේෂ්ඨයක්ද? පින්නතුනි, මෙන්න මේ පෙන්නපු මාර්ගයෙන්ම කෙනෙක් ශ්‍රද්ධාවෙන් යනවා නම් අන්න ඒකට කියනවා උජුපටිපන්නයි කියලා. කාටද අපි උජුපටිපන්න කියලා කියන්නේ? මහා සංඝයා වඳිනකොට කියන එක ගුණයක්. උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. එතකොට ඇයි උන්වහන්සේලාට උජුපටිපන්න කියලා කියන්නේ? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන මාර්ගයෙන් ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ නිවනට කෙනෙක් ගමන් කරනවා නම් නිවන කරා යන ඒ ඍජු මාර්ගය අපි සඳහන් කරන්නේ කෙලින්ම පාර පෙන්නනවා කියලා. ඒ ඍජු මාර්ගයේ දිගේ යමෙක් ගමන් කරන නිසා ආන්ගේ ගමන් කරන අයට කිව්වා උජුපටිපන්නයි කියලා. එමුන පින්නතුනි, ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මේ උතුම් ධම්මදායාද සූත්‍රයේ තව ගැඹුරු සූත්‍ර දේශනාවක්. සමහර වෙලාවට අපි සාකච්ඡා කරපු කොටසත් ටිකක් ගැඹුරුයි වගේ හිතෙන්න ඇති. නමුත් වරක් දෙවරක් අහනකොට මේක හරි සරල දහම් කොටසක්. අපි මුලින්ම ඇහුවනම් සමහරලාට අපිට ගැඹුරුයි. නමුත් තේරුම් යනකොට ලොකු ශ්‍රද්ධාවක්. වරක් දෙවරක් කෝ ශ්‍රවණය කරලා මේ කාරණාව තේරුම් ගන්න අපි පින්නතුන් සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ වැලිගම්පිටියේ ජායල පදිංචි තිලකා ජය මහ මහත්මිය ඇතුළු දූ දරු පිරිස විසින් උතුම් අරමුණ අවුරුදු 2කට පෙර පරලෝ සැපත් ජේ.එම්. සිරිසේන මුදලාලි මහත්මයාට සහ දෙපාර්ශ්වයේ පින් බලාපොරොත්තු වන මව්පියන් ආදී සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. දැනට රෝහල් ගතව සිටින තිලකා ජය මහමෑණියන්ට, මාලන් රොෂාන් පුතාලා සහ චම්පිකා දුවට
සතිස් බෑණනුවන්ට මල්කාන්ති සහ චියකෝ ලේලිවරුන්ට දිනුක හංසජී දමීන්ද දමින් දනිදු තේජන යොහානි සහ දිනලි යන මුණුබුරු මිනිබිරියන්ට රත්නත්‍රී ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලුම ඥාතිවරුන්ට අපි රැස් කරගත්ත උතුම් ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දූපුතුන්ට මුණුබුරු මිනිබිරියන්ට ලේලිවරුන්ට දියණිවරුන්ට බෑනාවරුන්ට ඒ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්න සියලු කටයුතු සංවිධානය කරමින් සිටින මොහොතක හදිසියේ අසනීප වුණ ප්‍රධාන දායකත්වයේ දරන මල්කා ජය තිලකා ජය මහමෑණියන්ට ඉක්මන් සෝය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම උදා වේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරමු. අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්මදේශනාවේ සදැහැති දායකත්වය ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිෂ්කාර පූජා කිරීම සඳහා ඒ අතරවාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.